හරි පුතේ අපි එතකොට මම රූප ටිකක් එහෙම දැම්මා නිකන් මේ අන්තර්ජාලයෙන් ගත්ත රූප ටිකක් තමයි ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරේ. ඒකෙදී අර සහන්ඩකෝද අහලා තිබ්බා මට මතක විදියට මේ මොකද්ද සර් කියලා. ඒ අර බොක්ස් එකක් ඇතුලේ වුඩන් බොක්ස් එකක් කියන්නේ ලී බොක්ස් එකක් ඇතුලේ තියෙන්නේ පුතේ ඒක කෙමිකල් බැලන්ස් එක කියලා. ඔය වගේම උපකරණයක් ඔයගොල්ලෝ දැකලා ඇති කියලා මම හිතනවා රත්තරන් බඩු උගස් කරන තැන් වල රත්තරන් බඩු සාප්පු වල එහෙමත් තියෙනවා පුතේ ඔය වගේ එකක්. හරි ඊට පස්සේ ඊට යටින් මම දැම්මේ ට්‍රිපල් බීම් බැලන්ස් එක. හරි ඊට යටින් මම දැම්මේ ට්‍රිපල් බීම් බැලන්ස් එක. මම ඔක්කොම රූප ටික දැම්මා. බලන්න එතකොට වොලියුමෙට්‍රික් ඒ කියන්නේ මොනවාද ඒකට පරිමාමිතික ප්ලාස්කු දාලා ඇති, දෙවුම් බෝතල් දාලා ඇති, ඊට පස්සේ ඔර්ලෝසු තැටි දාලා ඇති, පුනීලය දාලා ඇති. මම අර එතකොට ලී පෙට්ටිය ඇතුලේ තියෙන්නේ රසායනික තුලාව, ඊට පස්සේ යටින් තියෙන්නේ තෙදඬු තුලාව තමයි දාලා තියෙන්නේ. හරි පුතේ මේම පළවෙනි සැරේට මේක කියන ඉඳ සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ රූපේ අලවන්න ඉඩ තියන්නකෝ. මේ 45 පිටුවේ 3.2.1 3.2 රූපේ අලවන්න ඉඩ තියන්නකෝ. ෆොටෝකොපියක් ගහලා අලවන්න ඉඩ තියමු. 3.2 රූපේ රූප හතරක් තියෙන එකට ඒ පොකුරම අලවන්න ඉඩ තියන්නකෝ. හරි පුතේ මේක පළවෙනි සැරේට කියන ඉඳ සමහරට තේරෙන එකක් නෑ. ගණන් කීපයක් හදනකොට තමයි මේක ටික ටික තේරෙන්නේ. අපි මේක ගානක් ඇසුරෙන්ම හදමු. හදලා ඊට පස්සේ කරන්න පුතේ ඒක ඇසුරෙන්ම මේක අධ්‍යයනය කරමු. දැන් එතකොට අපි කරන්නේ මේක කරන ක්‍රියාපිළිවෙල තමයි අපි මොනවා හරි ප්‍රාමාණික ද්‍රාවණයක් හදා ගන්නකොට ඔය රසායනික තුලාව ආධාරයෙන් ඔර්ලෝසු වීදුරු කඩාවට අදාළ රසායනික ද්‍රව්‍යයේ නිශ්චිත මවුල ප්‍රමාණයේ ග්‍රෑම් ගණන කිරා ගන්න. එතකොට මතක් වෙන්න ඕන. සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් ගාන සමානයි අණු මවුල 1යි කියලා. දැන් අපිට කිව්වොත් ග්ලූකෝස් මවුල 2ක් ගන්න කියලා මේකට මතකද දන්නේ ග්ලූකෝස් වල හැදුවාම එන්නේ 180යි. එතකොට ග්‍රෑම් 180ක් මවුල 1යි. එතකොට මවුල 2ක් ගන්න කිව්වම 180 කීයක් ගන්න ඕනද? 2ක් ගන්න ඕන. 182ක් දෙපාරකට ගන්න නෙමෙයි මම කියන්නේ 360ක් ගන්න ඕනේ කියන්නේ. හරි අදාළ රසායනික ද්‍රව්‍යයේ මවුලයක ස්කන්ධය දීලා තියෙන මවුල ප්‍රමාණයේ ස්කන්ධය මැනගන්න. ඔර්ලෝසු විදුරු කතාවට තමයි ගන්න. ඊට පස්සේ ඒකට අදාළ නිශ්චිත පරිමාමිතික ප්ලාස්කුව රාක්කෙන් තෝරගන්න. මම මේක ලියන්න දෙනවා බය වෙන්න එපා. තෝරගෙන පුතේ ඒව හොඳට පිරිසිදු කරලා එහෙම තියෙන්නේ. කැමති අයට පුළුවන් ඉස්සෙල්ලම මේකට ආසූත ජලය ටිකක් දාලා ඉන්න ඩිස්ටිල් වෝටර්. ඩිස්ටිල් වෝටර් ටිකක් දාලා ඉන්නත් පුළුවන්. හරිද? ඩිස්ටිල් වෝටර් කියන එක අපි මේ පාඩමේදීම ඉගෙන ගන්නවා කොහොමද හැදෙන්නේ කියලා. නාස්ති කරන්න එපා. හරි? ඩිස්ටිල් වෝටර් තියෙනවා සමහර අය ගාව පුතේ මේ බැටරි වලට දාන්න පුතේ වාහන බැටරි වලට දාන්න අර වතුර බෝතල් එහෙම ගේනවා දන්නවද? දැකලා තියෙනවද එහෙම එක? හරි එතකොට පුතේ ඒ ආසුද ජලය චුට්ටක් දාලා තියලා බලන්න 46 පිටුවේ රූපයක් තියෙනවා 46 පිටුවේ රූපයක් තියෙනවා ඒ රූපේ තියෙනවා කොහොමද මේක මේ මිශ්‍ර කරන්නේ කියලා පුනීලය සම්බන්ධ කරලා පරිමාමිතික ප්ලාස්කුවට ඔර්ලෝසු විදුරු කඩාවේ තියෙන සියලුම කොටස් අර දෙවුම් බෝතලයේ ආධාරයෙන් සෝදා හරින්න ඕනේ දෙවුම් බෝතලේ මෙහෙම මිරිකුවම් පුතේ ඒක අර හොට වගේ තැනින් වතුර විදිනවා එළියට අපි එහෙම මම ඉතින් සූලොජි පැත්තනේ වැඩිපුර කරේ සත්තු කපලා ඒගොල්ලොන්ගේ පුතේ අර ඩිසෙක්ට් කරනකොට ලේ ටික හොදලා යවන්න වොෂ් බොටල් එකෙන් තමයි ප්‍රෙස් කරන්නේ. ඒතකොට ලේ ඒදිලා තැටි වලට යනවා පුතේ ගන්න. තේරුණාද? එතකොට දැන් ඔය රසායනික ද්‍රව්‍ය සියල්ලම සෝදලා යවන්න ඕනේ පුතේ පරිමාමිතික ප්ලාස්කුව ඇතුළට. හරි? ඒ පරිමාමිතික ප්ලාස්කුව ඇතුළට යවුවට පස්සේ වටේ ඉතුරුලා තියෙනවා නම් ඒ ටිකත් යවන්න ඕනේ. ඊට පස්සේ පුතේ බලන්න මේ රූපේ නම් ලස්සනට මාක් කරලා තියෙනවා පරිමාමිතික ප්ලාස්කුවේ තියෙනවා අදාළ මට්ටම. ඒ මට්ටම වෙනකම් පුතේ. ඒ මට්ටම වෙනකම් ආසූත ජලය එක් කරන්න. දැන් හදිසියෙවත් ඒ මට්ටමට වඩා ආසූත ජලය වැඩි වුණොත් මොකද කරන්නේ? සිංක් එකට පොඩ්ඩක් හලලා ගන්නවද? මොකද කරන්නේ?
ඒ මට්ටමට වඩා ආසූත ජලය වැඩි වුණොත් මොකද කරන්නේ? කාටවත් අදහසක් නැහැ. හලනවා. හලනවා. එක අදහසක් ආව හලනවා. තව අදහස් තියෙනවද? වෙනත් අදහස් තිබේද? පෙන්ඩිං නෑ. පුතේ එහෙම හැලුවොත් වැරදි. එතකොට දැන් අර අපි ග්ලූකෝස් ගැන කතා කළේ. ඒ ජලයේ දිය වෙලා තිබිච්ච ග්ලූකෝස් කොටසක් එතනින් අයින් වෙනවා පුතේ. හරි? ඒ කොටසක් තිලක්ෂී කියන්නේ කවුද? කාගේ නෑනේ. හරි. මේ පුතේ මතක තියාගන්න. එතකොට ඒ කොටසක් හැලුවාම ග්ලූකෝස් ඉවත් වෙලා යනවා. එතකොට නිශ්චිත මවුල ගන්න ලැබෙන්නේ නැහැ. තේරුණාද? එහෙම වුණොත් පරීක්ෂණය වැරදි. පරීක්ෂණය ආයේ මුලින් ඉඳන් කරන්න ඕන. හරි? අන්න ඒකයි කියන්නේ රසායන විද්‍යාවද පුතේ රසායන විද්‍යාව අපි චුට්ටයිනේ කලේ. තනිකර කෙමිස්ට්‍රි ගන්න හැබැයි මෙහෙමයි. කෙමිස්ට්‍රි හොඳටම ඉගෙන ගත්තාම ඉහළ වැටුප් තලවල ජොබ් තියෙනවා. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි එහෙම කරපු අපේ යාළුවෝ හිටියා මේ අපිට වඩා අවුරුදු 4ක් විතර ගිහිල්ලා ඩිග්‍රිය ගත්ත කට්ටිය. හේතුව ප්‍රැක්ටිකල් ෂණිකව ෆේල් වෙනවා. ප්‍රැක්ටිකල් ෂණිකව ෆේල් වෙනවා. අපිට තියෙන්නේ මොනවද ප්‍රැක්ටිකල් වලදී? ගෙම්බගේ ස්නායු පද්ධතිය වෙන් කළ ඒකත් ඉතින් මම කියන තරම් සරල නෑ පුතේ. ගානට ඩිසෙක්ට් කරලා ස්නායු පද්ධතිය වෙන් කරගන්නවා. තේරුණා? හරි? ඒ වගේ බොඩ්නි වල තියෙන වෙනම මේ කොහොමද අර සාන්ද්‍රණීය යුක්ත මේ එකක් එක්ක මේ ශාක වර්ධනය වෙන එක ඒක දවස් කීපයක් අධ්‍යයනය කළා ඒවා ඒ වගේ තියෙනවා. හරිද? මතක තියාගන්න. කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් ෂණිකව ෆේල් වෙනවා. ප්‍රැක්ටිකල් ෆේල් වෙච්ච ගමන් ඉතින් ආයි ප්‍රැක්ටිකල් සෙෂන් එකකට මුහුණ දෙන්න. මේකෙදිත් ෆේල් වුණොත් එහෙම ඊළඟ අවුරුද්දේ තමයි ආයි විභාගය ලියන්න වෙන්නේ. හරි? ඉතින් මතක තියාගන්න. එතකොට අදාළ මට්ටමට ජලය එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. හොඳට මිශ්‍ර කරගන්න බලන්න එයාගේ මූඩියක් තියෙනවා. මූඩිය දාලා තියෙන්නේ පුතේ. මේ මූඩිය එහෙම ගහලා මෙහෙම කලවම් කරන්නේ නැහැ පුතේ ඈ. එහෙම කලවම් කරන්නේ නැහැ. මිශ්‍ර කරන ආකාර තියෙනවා. පරීක්ෂණ නාලයක් කියම මිශ්‍ර කරනවා පුතේ. මෙහෙම මිශ්‍ර කරන්න. මෙන්න මෙහෙම. හරි? මේකත් පුළුවන් පුතේ හිමීට කරෙන් අල්ල හිමීට මේව කරකොල මිශ්‍ර කරන්න පුළුවන්. හරි? තව තියෙනවා මේකට අදාළ නොවන මේ මිශ්‍ර කරන ක්‍රමවේදයක් තියෙනවා. පොඩි මැග්නට් එකක් තියෙනවා පුතේ. මැග්නට් එක මේ ද්‍රාවණය ඇතුළට දාලා තියෙනවා මැග්නටික් බේස් එක තියන්න. එතකොට ඒක ඇතුලේ මැග්නට් එකක් මෙහෙම කැරකෙනවා. එතකොට මේක ඇතුලේ දාපු මැග්නට් එකත් මෙහෙම වේගෙන් කැරකෙනවා. හැබැයි එතකොට මේකෙත් කරන්න බෑ. මං කිව්වේ තව මිශ්‍රණ ක්‍රමවේද ගොඩක් තියෙනවා. හරි? අපි දන්න දේවල් ඉතින් ඔය මිශ්‍ර කරනවා කියන්නේ පොල් කටු හැන්දක් දාලා හොද්දක් කලවම් කරනවා. ඒ වගේ දේවල්නේ අපි දන්නේ. හරි? එහෙම නෙමෙයි මේ කියන්නේ. විද්‍යාත්මක ක්‍රමවේදයක්. මේ විදිහට ඉතින් ද්‍රාවණ කලවම් කර ගැනීම මිශ්‍ර කර ගැනීම කරාම එතකොට ඒ අදාළ ද්‍රාවණයේ නිශ්චිත මෞලිකතාවය තියෙනවා. අපි පොඩි නෝට් එකක් ලියමු. ලියලා කෙලින්ම ගානකට යන් ගානෙන් ගානට තේරුම් ගමු කොහොමද මේක වෙන්නේ කියලා. ලියන්න පොඩ්ඩක් මෙහෙම. මේක වෙන පාටකින් ලිව්වත් කමක් නැහැ කියලා මට හිතෙනවා. ටිකක් ඡේදයක් යනවා පුතේ වෙන පාටකින් ලිව්වත් කමක් නැහැ. හරි? ඉස්සෙල්ලා සාමාන්‍ය පාටින් ලියලා ඉන්න. ඉස්සෙල්ලා සාමාන්‍ය පාටින් මම මේ කියන ඡේද ලියලා ඉන්න. සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කිරීමේදී අනුගමනය කරන්නා වූ
ක්‍රමවේදයන් මෙසේය. හරි. දැන් වෙන පාටකින් ලියන්න පුතේ. දැන් වෙන පාටකින් ලියන්න. ඒකට මදද? නෑ පුතේ අපි වෙනම ලියමු නේද? ඈ වෙනම ලියමු. ලියන්න. මම රසායනික තුලාව කියලා දෙන්නේ. හැම වෙලේම රසායනික තුලාවම නෙමෙයි ඒක දෙදඬු එහෙම වෙන්න පුළුවන්. සිව් දඬු එහෙම වෙන්න පුළුවන් ඈ. මෙහෙම ලියන්න. රසායනික තුලාව ආධාරයෙන් රසායනික තුලාව ආධාරයෙන් අදාළ ද්‍රව්‍යයේ අදාළ ද්‍රව්‍යයේ නිසි මවුල ගණන ඔර්ලෝසු වීදුරු කදාවකට කිරා ගන්න ඉන්පසු නිශ්චිත පරිමාමිතික ප්ලාස්කුව ගෙන එයට පුනීලයක් සවිකොට ආසූත ජලය සහිත අර මැග්නටික් මික්සින් මෙතඩ් එක මම දැම්මා. ආසූත ජලය සහිත දෙවුම් බෝතලයක් ආධාරයෙන් එම සියලුම රසායනික ද්‍රව්‍ය ආධාරයෙන් පරිමාමිතික ප්ලාස්කුව තුළට සෝදා හරින්න.
සෝදා හරින්න. ඉන්පසු පුනීලයේ ඇතුල් පෘෂ්ඨ හා ප්ලාස්කුවේ ඉහළ කොටස්ද මෙලෙසට සෝදා හරින්න. සෝදා හරිනකොට අපයක් කරලා එහෙම කරන්නේ නැහැ. සෝදා හරින්න. සමහර යන සබනුත් දාන්නද සර් කියලා. ඒව බෑ. සෝදා හරින්න. අදාළ පරිමාවෙන් 3න් 2ක් දෙක බෙදීම 3 පුතේ. අදාළ පරිමාවෙන් 3න් 2ක් තුනෙන් දෙකක් පමණ වනසේ ආසූත ජලය පුරවා මූඩිය වසා හොඳින් මිශ්‍ර කරන්න. මම පුතේ පොඩ්ඩක් මික්සින් මෙතඩ් එක තියෙන අර මෙහෙම හොල්ලලා මෙහෙම කරන මෙතඩ් එකක් ෆොටෝ එකක් දැම්මා. හොඳින් මිශ්‍ර කරන්න. වොලියෝමෙට්‍රික් ෆ්ලාස්ක් මික්සින් කියලා නිකන් YouTube එකේම ගහලා බැලුවොත් නම් වීඩියෝස් තියෙනවා පුතේ ඕන් තරම් ඈ. මොකක්ද අන්තිමට මිශ්‍ර කරන්නේ. මම ඒකම තාම ඉවර නෑ. තව වාක්‍යයක් වගේ තියෙන වාක්‍ය දෙකක් වගේ තියෙන්නේ. පොඩි ප්‍රශ්නයක් අහන්න. පුතේ 3.2.2 රූපේ තියෙනවානේ. හැමෝම බලන්නකෝ. ඇයි පුතේ ඒකේ බෝතලේ මූඩිය මේස උඩ මේ අතට තියලා තියෙන්නේ? වැරදුනට කමන්නේ. මූඩිය නිකන් මෙහෙම තියන්නේ නැතුව මේ අතට තියන්නේ. කාට හරි වරදින්න හරි කියන්න අදහසක් තියනවද? කියන්න ලැජ්ජ නම් chat box එකට දාන්න. පිළිගන්නේ ඇහෙන්නේ නැහැ පුතේ. ඒක ඇහුන්නේ නැහැ. දූවිලි ගෑවෙන නිසා දූවිලි ගෑන. අපි හිතමු මේසෙ හොඳටම පිරිසිදු කරලා තියෙන්නේ. ලැබ් ඇසිස්ටන්ට් හොඳ දක්ෂේ. හොඳට මේසෙ පිය දාලා තියෙන. දූවිලි නැහැ. ඒ දරුවගේ අදහස හරි වටිනවා. කාටවත් අදහසක් නැහැ. පුතේ හිතන්න. ඔය පුරුද්දටම ඕගොල්ලෝ ඇසිඩ් බෝතලයක මූඩිය වගේ දෙයක් පුතේ ඇසිඩ් බෝතලයක මූඩිය වගේ එකක් මේ අතට තිබ්බොත් ඒ මූඩිය මීට වඩා වෙනස් නේ පුතේ. මේ අතට මේසෙ උඩ තිබ්බොත් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ බෝතලයේ මූඩිය මේ තියන්නේ. මොකද වෙන්නේ මූඩිය මෙහෙම තිබ්බම මේසෙ උඩ? මේටි දිය වෙනවා. මෙසර හැලෙනවා. මේසෙ අස්සට මූඩිය බහිනවා පුතේ මෙහෙම. අපි මේ පැත්ත හැරලා කතා කර ඉන්නවා. ඔව් නේද? ඔව් නේද? එහෙම වෙලා නේද? ඔව්. දැන් ඔයගොල්ලෝ ලැබ් එකට ගියාම වැදගත් දේවල් නේ කතා කරන්නේ. ඇවෝගාඩ්‍රෝ එහෙම තමයි. ඔය ඇවෝගාඩ්‍රෝ මෙහෙම දේවල්. මේ පැත්ත බලනොත් මූඩිය නෑ. මූඩිය මේසෙ ඇතුළට බෑලා පුතේ. තේරුණාද? ඉතින් ලැබ් එකේදී හරි මොනවයින්ද මේ මූඩිය දන්නේ? මේ වීදුරු. වීදුරු වීදුරු ප්‍රතික්‍රියා වලට මුකුත් වෙන්නේ නැහැ. වීදුරු ඇසිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්ලාස්ටික් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්ලාස්ටික් ප්‍රතික්‍රියා කරන්නේ ඇසිඩ් එක්ක. ඒ වීදුරු වර්ග තියෙනවා බෝරෝසිලිකේට් සම්බන්ධ ඒවා. ප්ලාස්ටික් නම් ප්ලාස්ටික් වලින් හදුවොත් කිසි අවුලක් නැහැ. ප්ලාස්ටික් ප්‍රතික්‍රියා කරන්නේම නැහැ. හරි.
මට පොඩ්ඩක් අන්තිමටම ලියපු වාක්‍ය කියන්න අන්තිම කෑල්ල කියන්න මම එතකොට අර තව චුට්ටක් මේක ඉවර කරන්න තියෙනවනේ. කවුරු හරි කියනවද? කවුරු හරි කියනවද පුතේ අන්තිම මුඩිය වසා හොඳින් මිශ්‍ර කරන්න. මූඩිය වසා හොඳින් මිශ්‍ර කරන්න. තව ඕකටම ලියන්නේ. ඉන්පසු අදාළ මට්ටම තෙක් අදාළ මට්ටම තෙක් අදාළ මට්ටම තෙක් ආසූත ජලය එක්කොට ආසූත ජලය එක්කොට මූඩිය වසා පරිමාමිතික ප්ලාස්කුව ලේබල් කර ආරක්ෂිතව තබන්න. ලේබල් කර ආරක්ෂිතව තබන්න. හරි ආරක්ෂිතව තබන්න. පුතේ මේ එතකොට දැන් ඕකේ සමහරට ආරක්ෂිතව තබන්න කියන අර මූඩිය ගහලා ඒක ටේප් දානවා. දැන් මේක ලේබල් කරන්න පුළුවන්. මේ ලේබලේ මොනවද තියෙන්නේ පුතේ? මේක ලේබල් කරන්න. ලේබලේ මොනවද තියෙන්නේ? කොලේක කියලා අරවන්නේ. ලේබල් කරන්න පුළුවන්. මොනවද මේ ලේබලේ දාන්නේ? email address, phone number, WhatsApp මොනවද ඒවා Instagram ඒව මොකුත් දාන්නේ නැහැ පුතේ. ඕගොල්ලෝ දැන් ලැබ් එකේ බෙදලා ඉන්නවා නම් කණ්ඩායම් හතරකට A B C D group C ඊට පස්සේ දිනේ 20යි 21 5 24 හරි ඊට පස්සේ මොනවද මේක තියෙන්නේ hydrochloric 4යි mol DM ඍණ 3 ද්‍රාවණයක් තියෙන්නේ. ඒක තියෙනවා. කැමති නම් පැත්තකින් මේක අල්ලන්න එපා. ඒවා නම් අඳින්න අමාරුයි. හරි don't touch ඒවා ඒ වගේ රූප poisonous නම් ඒ අදාළ රූප ඒ වගේ ඒවා දාන්න ඕන. හරි ඒවා තමයි ලේබල් කිරීමේදී සිද්ධ කරන දේවල්. ඒකම තව දෙයක් කියන්න ඕන පුතේ. අපි ඇහෙන් නේ නිරීක්ෂණය කරන්නේ නැතුව මේක නිරීක්ෂණය කරන්න වෙන මොකක්වත් නැහැනේ. අපි මේ ඇහෙන් මේක නිරීක්ෂණය කරනකොට මේක ලියන්නේ මොකුත් නැහැ. මතකද දන්නේ පරිමාමිතික ප්ලාස්කෝ දිහා බලනකොට මෙහෙම ලයින් එක තියෙනවානේ. වතුර පුරවන්න ඕනේ පුතේ මේ ලයින් එකට මෙහෙම වෙන්නේ. මතකද මේ පොඩි පන්තිල ඉගෙන ගත්තා. ඇහැ තියෙන්න ඕනේ මේ මට්ටම ගෙලින්. මෙන්න ඇස. ඔය තියෙන්නේ. තේරුණාද? ජලය අවතල මාවකයක් නේ හදන්නේ. මෙන්න මේ මට්ටම මෙතනින් මෙහෙම පිටවුවොත් වැරදි. ඒකින්ද හොඳට ඇස යොමු කරලා මේ මට්ටමට එතෙන් යනකම් වතුර පුරවන්න ඕනේ. මේ මට්ටමට මෙන්න මේක ස්පර්ශ වෙනකම් වතුර පුරවන්න. එතකොට තමයි නිශ්චිත පරිමාමිතික ද්‍රාවණ හදන්නේ. දැන් එතකොට ඕගොල්ලෝ සමහර අයට හිතෙන්න පුළුවන් මේ ඇයි දන්නේ මෙච්චර මහන්සිලා මේව කරන්නේ. මම පොඩ්ඩක් මේක බොරුවක් කළොත් එහෙම වැඩේ මාට්ටු වෙන එකක් නැද්ද? මාට්ටු වෙන්නේ නැහැ නේ. කොහොමද මේක මාට්ටු වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ නේ. මට ෂේප් වෙන්න පුළුවන්. එහෙම නෑ පුතේ. දැන් මං කියන්නේ O level A level මට්ටම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. කැම්පස් මට්ටමේදීම ඔයා ඒ වගේ පොඩි බොරුවක් කළොත් පුතේ කියන ප්‍රමාණයට වඩා මේකේ මවුල අඩු නම් ඒ මවුල ප්‍රමාණය ඇසුරෙන් ඒගොල්ලෝ ගාව තියෙනවා පුතේ ප්‍රැක්ටිකල්ස් කරන්න. එතකොට ඒක කරලා බලනවා මේක මේ නිශ්චිත මවුල ගන්න තියනවද කියලා.
ඒ වේදී ලබා දෙන වර්ණ වෙනස් වීම ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඔයාගේ වර්ණ වෙනස් වීම දෙන්න ගත වෙන කාලය ඒ දේවල් එක්ක එතකොට ඔයාගේ තියෙන නිශ්චිත මවුල ගන්න තියනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. එතකොට ඉතින් ඔයා ෆේල් පුතේ. ඒකයි කියන්නේ. හරි නේද? අලවන් ඉඳ තියන්න 3.2.2 රූපේ. තරුවක් දාන්න පුතේ වෙන පාටකින්. තරුවක් දාන්න වෙන පාටකින්. සාන්ද්‍රණය දන්නා සාමාන්‍ය පාටින් ලියන්නේ. සාලවන්න ඕනේ 3.2.2 නේ. මේක පුතේ මේක. හරිද? සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කිරීමේදී සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවකි. සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවකි. සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවකි. අපි පොඩ්ඩක් බලමු. මගේ නම් අච්චු පොතේ පිටුව 47. පල්ලෙහා පැත්තේ ඉඳන් කට්ටියට කියන්න දෙන්න. යටම එතන තියෙනවා පුතේ අංක 6ක්. විනෙත්‍යා පුතේ ඔයා තමයි වී අකුරනේ. කියන්න පුතේ අංක 1 කියන්නේ ඒකේ. විනෙත්‍යා සර් පිටුව කීයද කිව්වේ? මගේ පුතේ 47. මේ රූපෙට මේ පැත්තේ තියෙන්නේ. මෙන්න මෙතන මේ සෙට් එක. අංක 1 කියන්න බලන්න. භාවිත කරන සියලුම උපකරණ පිරිසිදුව තිබීම. ඒක ඉතින් මෙහෙමයි ඉතින් අර ඒක හරි. අපි නෙමෙයි කරන්නේ ලැබ් වල ඉන්න ලැබ් ඇසිස්ටන්ට්ලා කරනවා. බැලුවත් අපිට නම් කරන්න උනේ පුතේ පිරිසිදු කරලා මේක වියලි තත්ත්වෙන් ගන්නත් ඕන. ඩෙසිකේටර් එකක් වගේ එක දාලා වියලි තත්ත්වෙන් ගන්න වෙනවා. වතුර තියෙද්දි එහෙම කරන්න බෑ. ඊට උඩින් ඉන්නේ තරුෂි. තරුෂි කියන්න පුතේ අංක 2. ද්‍රව්‍ය ස්කන්ධය නිවැරදිව කිරා ගැනීම. අන්න හරි. ඔන්න ඔය චුට්ටක් වෙනස් වුණා කමන්නේ. එහෙම හරියන්නේ නැහැ. හරි නේද? තරිඳු කියන්න පුතේ අංක 3. තරිඳු ඔරලෝසු වීදුරුවේ හා පුනීලේ තැවරුණු ද්‍රව්‍ය හොඳින් ප්ලාස්කු නලයට සෝදා හැරීම. ඔව්. සමහර අය අන්නේ කමන්නේ. ඔරලෝසු ගදාය තව පොඩ්ඩක් තියෙනවා මේක උඹ හොදලා දාපන් මචං කියලා. එහෙම බෑ. වොෂ් බොටල් එකෙන් ඒ තියෙන සීලුම කොටස් ඒක ඇතුළට හොදලා අරින්න ඕන පුතේ. හරිද? ඒක තමයි මේ පිළිවෙල. හරි? සිතුම් ඊළඟ එක කියන්න පුතේ. නිවැරදි ක්‍රමවේදයෙන් මිශ්‍ර කිරීම. ඒක නේ එහෙනම් ඈතක ඉඳන් කියනවා වගේ වුනේ. නිවැරදි ක්‍රමවේදයට මිශ්‍ර කරන්න ඕනේ. තේරුණාද? හරි නිවැරදි ක්‍රමවේදයට මේක මිශ්‍ර කරන්න ඕනේ. ඔය දැන් ඒක තමයි අර අච්චර ලොකු මම හිතන්නේ රූල් 5ක් 6ක්වත් ලියන්නේ 5ක් විතර ලියන්නේ නැති නේද පුතේ අපි ඒ වෙන පාටකින් ලියපු එක 5ක් 6ක් ආ 9ක්. මුල් 9ක්. ඕක පාඩම් කරගන්න වෙනවා. ඒක ලියන්න වෙනවා විභාගෙදී. ක්‍රමවේදය අහුවොත් ලියන්න වෙනවා පුතේ. සිඩ්මි කියන්න පුතේ ඊළඟ එක. සිඩ්මි හිටියා නේද? ද්‍රව්‍ය ස්කන්ධය නිවැරදිව කිරා ගැනීම. ඒක කිව්වා පුතේ. ඔයා වෙන කොහේ හරි ඉඳලා තියෙන්නේ. සෙත් සදනි ඊළඟ එක කියන්න පුතේ. සෙත් සදනි අවසන් පරිමාණ නිවැරදිව සකස් කිරීම. අවසන් පරිමාව නිවැරදිව සකස් කිරීම. එහෙම කිව්වම සමහර එක්ස්කියුස් එකක් කරගන්නවා. සිංක් එකට පොඩ්ඩක් හලලා ගන්නම් පොඩ්ඩක් වැඩි වුණොත්. එහෙම හරියන්නේ නැහැ පුතේ. එහෙම බෑ. හරි? සවංගි බෑ යා කිව්වා සහන් නුවණි අන්තිම කාරණාව කියන්නේ ඒකේ පුතේ. 47 පිටුවේ අංක 6 අන්තිම කාරණාව කියන්නේ. ද්‍රාවණයට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම. ඔව්. ද්‍රාවණයට අපද්‍රව්‍ය එක් වෙන්න බෑ. හොඳම මට්ටමේ පරීක්ෂණ වල ඉඳන් අත්වලදී ග්ලව්ස් දාලා මේව කරන්නේ. අත්වල තියෙන ජරා වුණත් යන්න පුළුවන්. කෙස් ගහක් වුණත් ඇතුළට යන්න පුළුවන් පා වෙලා ගිහිල්ලා. ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. හරි? ඔය කරුණු 6ම පුතේ වෙන පාටකින් පොයින්ට්ස් දාලා ලියන්න ඉඩ තියන්න.
වෙන පාටකින් points දාලා ලියන්න ඉඩ තියන්න. 1 2 3 4 5 6 දාන්න එපා. 30 දාලා ලියන්න ඉඩ තියන්න. අපිට ඉතින් මේකේ ගණන් හදන්න තමයි තියෙන්නේ. ලබන සතියේ මොකද කරන්නේ? ගණන් කොහොමත් එක සෙෂන් එකකට එක ගණනක් වගේ තමයි හදන්නේ. දවසකට හදනවා නම් පන්ති හිටියත් ගණන් 3ක් වගේ තමයි හදන්න වෙන්නේ. කමන්නේ අපි එක ගණනක් හදමු. එකක් හදලා එක ගණනක් ගෙදරට දෙන්න පුළුවන්. එතකොට අපි ලබන සතියේ මේ විදිහට හම්බ වෙමු. එතකොට පුතේ මතක තියාගන්න ලබන සතියේ මම ජීව විද්‍යාවත් උගන්වනවා. හරි? ජීව විද්‍යාවත් උගන්වනවා. ලියලා තියන්න. හරි? එතකොට අපි සෙෂන්ස් තුනට ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ ගානට කරගෙන යන්. පොත් තුනම ලෑස්ති කරලා තියාගන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ එහෙනම්. ආයිබෝවන් බුදු සරණයි. අයිබෝවන් සර්. අයිබෝන් හරි, පුතේ good night.